ඉතා ගණන් කිව්ව කල එක පාඩයල අවසන් කරමු. පළවෙනි වාරේ කණ්ඩායම ජාමතිය කොටස. ඒක අපි මේ 19 වෙනි ගාන ගත්තා. ෆයින් පිටේ. ඒක තියෙන්නේ අපිට ලක්ෂයක් දීලා තියෙනවා. අපි ඒකල ගමු මුලින් දීලා තියෙන ලක්ෂය 3.1. අනිත් ලක්ෂය B කියලා ගමු. 8 ඔය ලක්ෂයාගම රේඛාව y රිඩෙක් ස්තන්ධයක සමාන බිඳුව රේඛාන් කපන අනුපාතය සහ එම ලක්ෂය කණ්ඩායම. තමයි මේ රේඛාවෙන් මේ කපෙන අභ්‍යන්තර වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන්. හරිද? ඒක අපි ප්‍රශ්න එක අනුපාතයේ තන්දර වීම අනුව ප්‍රතිඵලයයි. අපි તો මේ රේඛාව මේ ලක්ෂ දෙක AB ආකාර රේඛාව මේ දිග තියෙන රේඛාව y රිඩෙක් ස්තන්ධයක සමාන බිඳුව. හරිද? ඔය රේඛාව කැපෙන ලක්ෂය අපි C කියලා ගමු. සිවල් කණ්ඩායමක් අපි ගමු x බිඳුව y බිඳුව කියලා. හරි. දැන් අපි විශ්ලේෂණ කරා දැන් මේ රේඛාව මත මේ ලක්ෂ්‍ය තියෙනවා නම් මේ කණ්ඩායමක තෘප්ත වෙනවා. ඒක අපිට ඉස්සරහ කරන් තියන්නේ ලියන්න තියන්නේ AB ලක්ෂ්‍යාංක රේඛාව දීර්ඝ රේඛාන් කැපෙන ලක්ෂ්‍ය C යිද C සමාන x not y not යිද ගන්නේ. හරි. ඊට පස්සේ එතකොට මේ C මේ රේඛාව අතින් අපිට නෑ ඒ නිසා මේ කණ්ඩායම තෘප්ත වෙන මෙතනට එනවා y not ඍණ x not සම දෙක සමාන බිඳුව. හරි. මේ ලක්ෂ්‍ය රේඛාව මත වෙනදා ඒ තෘප්ත වෙනවා. එහෙනම් y not ඍණ x not සම දෙක බිඳුවක් කරනවා. ඊළඟ අපිට බලන්න තියෙන්නේ මේ අනුපාතය මේ ලක්ෂ්‍ය කණ්ඩායමක. ඒ කියන්නේ x not y not ගන්න මේ අනුපාතය ගන්නත් ඕනේ. අපිට එතකොට ගන්න පුළුවන් AC to CB සමාන m10 කියලා. හරි. අනුපාතය m10 කියලා ගන්න පුළුවන්. ඉතින් වඩා පහසෙයි අපිට මේ අකුරු දෙකක් නැතුව අපිට යම්තරක මෙහෙම අනුපාතයක් තිබුණා. මේක 3ට 4ක අනුපාතය වෙනවත්. දැසිනා මේ අනුපාත 3ට 4 නම් අපිට මේ අනුපාත දෙකත්තම 4ෙන් බෙදුවොත් මේ වෙන 3 බෙදීම 4ට 1 කියලා ගන්න පුළුවන්. මේ 3ට 4 කියන අනුපාතයක් ඇතුළේ මේක අපි 4ෙන් බෙදුවොත් 3 බෙදීම 4 1 කියලා ගන්න පුළුවන්. 3ෙන් බෙදුවොත් එකට 4 බෙදීම 3 කියලා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි මෙතෙන්දී මේ විදිහට ගන්නවා. මේ විදිහට අනුපාත ලැම්ඩා ටෙක් කියලා. ඒක ටිකක් සුළු කිරීම අවශ්‍යයි. හරිද? ඒ කියන්නේ එක පැත්තක් එක විදිහට හදා ගන්න. හරිද? එහෙනම් අපි ඒ කියන්නේ එතන m10 කියලා ගත්තොත් එහෙම අපි දෙපැත්ත n වලින් බෙදුවොත් එහෙම මෙතන නේදකොට m බෙදීමෙන්ට එකකේ. ඒකත් අපි මේ විදිහ අනුපාතයක් ගන්නකොට පස්සේ ඒ විදිහට ගන්න. එක පැත්තක් එක කරා. හරිනේ ඒකෙත් අපි මේ AC to CD අනුපාතය කරනවා ලැම්ඩා ටෙක් කියලා. ඒ පැහැදිලිව කරනවා. හරිද? එහෙනම් අපි එතකොට එහෙනම් මේ ඔය රේඛාව C වලදී රේඛා දෙක C වලදී කැපෙනකොට C ලක්ෂ්‍ය බෙදෙන අනුපාතය AC to CD අපි ලැම්ඩා ටෙක් කියලා ගන්නවා. හරිද? එහෙනම් AC to CD සමාන ලැම්ඩා ටෙක් එක ගන්නවා. ඒක ගත්ත හැටි අපිට සිවල කණ්ඩායමක් ගන්න පුළුවන්. මේ අනුපාත ලැම්ඩා එකනේ. එහෙනම් වරන් පේන නිසා x not කියන්නේ මෙතන x කණ්ඩායම කියන්නේ එක වාරයක් තුල ධන ලැම්ඩා වාරයක් 8. බෙදීම එක ධන ලැම්ඩා. හරිද? ඒ කියන්නේ විතර මෙතනින් 3 ධන 8යි ලැම්ඩා විදිහට එක ධන ලැම්ඩා. හරි. ඔය තමයි y කණ්ඩායම y not පයිලොට් ගන්න පුළුවන්. ඒකට ඒ විදිහටම එක වාරයක් ඍණ 1. හරිද? ධන ලැම්ඩා වාරයක් 9. බෙදීම එක ධන ලැම්ඩා. හරිද? ඔයාම අපිට මේ කණ්ඩායම ලියන්න පුළුවන් ඍණ 1 ධන 9 ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා කියලා. හරිද? මේ අනුපාතය අපි ගන්නවා ACB ලැම්ඩා ටෙක් කියලා ගත්තාම x කණ්ඩායමක x not කියන්නේ අනුපාත ප්‍රමාණය එක වාරයක් 3 ලැම්ඩා වාරයක් 8 බෙදීම එක ධන ලැම්ඩා. දෙතකින් එතකොට එක වාරයක් ඍණ 1 තන ලැම්ඩා වාරයක් 9 විදිහම එක ධන ලැම්ඩා. ඒක වෙනවා ඍණ 1 ධන 9 ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා වෙනවා. හරි. දැන් අපි x not y not දන්නවා. අපි දන්නවා x not y not අතර සම්බන්ධයක් මෙතන තියෙනවා. හරිද? එහෙනම් අපිට පේනවා එකේ y not ඍණ x not ධන දෙක. සමාන බිඳුව නිසා මේ කණ්ඩායමට ආස කරන්න පුළුවන්. හරි. ඒතර එනවා අපිට y not කියන්නේ ඍණ 1 ධන 9 ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා ඍණ x not කියන්නේ 3 ධන 8 ලැම්ඩා බෙදීම එක ධන ලැම්ඩා ධන දෙක සමාන බිඳුව. හරිද? ඔතේ. දැන් අපිට මේක පුදුනාකාරය ගන්නත් පුළුවන්. නැත්නම් අපි සමීකරණ වැඩි කරලා දාමු එක ධන ලැම්ඩා. වඩා ලේසියි ඒක. ඒක ගන්න වැඩි කරා මේක ඇවිල්ලා මෙතන ඍණ 1 ධන 9 ලැම්ඩා. ඍණ 3 ධන 8 ලැම්ඩා ධන දෙක වාරයක් එක ධන ලැම්ඩා. සමාන බිඳුව. හරිද? ඔතේ.
අපිට ඕක සුළු කරන්න පුළුවන්. එතකොට එන්නේ ඍණ 1 ධන 9 ලැම්ඩා, ඍණ 3 ඍණ 8 ලැම්ඩා, ධන 2 ධන 2 ලැම්ඩා සමාන විදිහට. හරිද? ඔය සුළු කරලා අපිට ලැම්ඩා හොයාගන්න පුළුවන්. මෙතන ඉන්නේ එතකොට 9 ලැම්ඩා ඍණ 8 ලැම්ඩා ඍණ 3 ලැම්ඩා. හරිද? මෙතන කියන අපිට සුළු කරාම දෙකක්. එතන 4 දැන් දෙක එතකොට යන ලැම්ඩා සමානයි 3 දෙක. හරිද? ලැම්ඩා 3 දෙක නම් අපිට එකපාරට උත්තරයට යන්න පුළුවන් නේ. ඒ නිසා AC බෙදීම CD සමාන වෙනවා 2 බෙදීම 3 බෙදීම 1. ඒ කියන්නේ 2 බෙදීම 3. හරිද? ඒ කියන්නේ AC CD ගන්න පාත දෙකට 3. හරිද? ඒ අර මෙහෙම ගන්න එක වඩා ලේසි. මෙන්න දැම්මොත් එහෙම ටිකක් සුළු කිරීම පොඩක් වැඩි වෙනවා. හරිද? ඒකද අර මේ අනුපාතය ගන්න එක පැත්තක් එක වෙනදට ගන්න. ඒකට වඩා පහසු වෙනවා. දැන් අපි මේ ලැම්ඩා වලගේ x0 වලට ලැම්ඩා තාස කරලා මෙතනත් තාස කරාම අපිට ලක්ෂ්‍ය කණ්ඩායමක් හොයාගන්න පුළුවන්. ඒක ඕගොල්ලන් කරගන්න පුළුවන්. ලැම්ඩා 3 දෙක මෙතන තාස කරාම ඕගොල්ලන්ට x0 එනවා. මෙතන තාස කරාම y0 එනවා. ඒ අනුව අනුපාතය වෙන ලක්ෂ්‍ය කණ්ඩායමක් එනවා. ඔය විදිහම ගානක් තමයි ඊළඟ ගාන එක උත්සාහ කරන උත්තර දීලා දෙනවා. හරි. විශේෂ ගාන. අපි ඊට පස්සේ බලමු හතරවෙනි ගාන. කියන්නේ 6 පිටේ හතරවෙනි ඔස්ස. මේක පහදලි. හරි. දැන් මෙතන තියෙන අපිට k, 2k, 2k, 3k, 1,3 ලක්ෂ ඒක රේඛිය වේ. k සමාන ඍණ දෙක ඔපෙන්නා. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන්. ඒකෙන් ලක්ෂ්‍ය කණ්ඩායම කියලා ගමු k 2යි. හරිද? b එක ලක්ෂ කරගමු 2k 3යි. හරි. අනිත් එක අපිට තියෙන්නේ c අන්තේ c අපි ගමු 3යි කියලා. අපිට මේ ලක්ෂ ටික තුනම එක රේඛියයි. හරි. මේ ලක්ෂ තුන එක රේඛිය නම් ඔයන් පේනවා මේ AB රේඛා අනුක්‍රමණය අපි කරන්නේ අනුක්‍රමණය කියන එක. හරිද? අපිට p එක ලක්ෂයක් ඒක ලක්ෂයක් දීලා තියෙනවා. ඒ වල කණ්ඩායමක x1 y1 b වල කණ්ඩායමක x2 y2 නම් AB රේඛා අනුක්‍රමණය කියන්නේ y කණ්ඩායමක වෙනස් වෙදී x කණ්ඩායමක වෙනස. අනුක්‍රම කියලා ගත්තොත් ඒ කියන්නේ y2 ඍණ y2ට x2 ඍණ x1 b වලට අඩු කරන්න. y කණ්ඩායම වෙනස් වෙදී x කණ්ඩායම වෙනස් වෙයි. එහෙනම් y2 ඍණ y1ට x2 ඍණ x අනුක්‍රමණය කරනවා. දැන් මෙතන ABC ඒක රේඛ නම් AB රේඛා අනුක්‍රමණය AC රේඛා අනුක්‍රමණයට සමාන වෙනවා. හරිද? අපි අනුක්‍රම සංකේත කරන්නේ එම්බලි. ඒකිට මේ එක රේඛයෙන් අවස්ථාව ගන්න මෙතන වඩා පහසු මේ ක්‍රමය. AB රේඛා අනුක්‍රමණය එක්ක AC රේඛා අනුක්‍රමණය සමාන කරන්න පුළුවන්. නැත්නම් AB රේඛා පස්සේ අනුක්‍රමණය BC අනුක්‍රමණය සමාන කරන්න පුළුවන්. හරිද? එවන් නැත්නම් අපිට BC අනුක්‍රමණය AC සමාන කරන්න එක විතර ගන්න පුළුවන්. හරිද? අනුක්‍රමණ සමාන කිරීම කරන් තියෙනවා. ඒක තමයි තීරයක. හරිද? ඒක අපිට ලියන්න පුළුවන් නිසා ඒකම B = C ලක්ෂ එක රේඛය නිසා අපි ලියන්න කරන අනුක්‍රමණය M අපි අනුක්‍රමණය M කියන්නේ MAB. මේක අංකයට අදහස් කරන්නේ AB රේඛා අනුක්‍රමණය කියන්නේ සමාන MAC. හරිද? ඔයගොල්ලන්ට නම් මේක ගන්න පුළුවන්. MAB සමාන MBC කියලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඒතර AB රේඛා අනුක්‍රමණය y කණ්ඩායමක වෙනස් වීම. එක පිළිවෙලට අඩු කරනවා. ඒතර 3යි ක ඍණ 2යි ක. බෙදීම x කණ්ඩායමක 2යි ක ඍණ ක. සමානයි AC රේඛා අනුක්‍රමණය අපිට ගන්න 1 ඍණ 2යි ක. බෙදීම 3 ඍණ මෙතන 1 ඍණ 2යි ක යන්නේ 3 ඍණ ක. හරිද? ඒක රේඛිත එතකොට AB රේඛා අනුක්‍රමණය y කණ්ඩායම වෙනස් වීම 3යි ක ඍණ 2යි ක බෙදීම 2යි ක ඍණ ක. ඊළඟට AC රේඛා අනුක්‍රමණය කියන්නේ 1 ඍණ 2යි ක බෙදීම 3 ඍණ ක. හරිද? දැන් මෙතෙන්දී ඔයගොල්ලන් පේන සුළු කරාම ඉන්නේ එක k එක බෙදීම තියෙන එතන එකයි. හරිද? 3යි ක ඍණ 2යි ක විතර එකයි ඉන්නේ. මේකත් එන්නේ එකයි නේ. දෙන්නා 1 ඍණ 2යි ක යට 3 ඍණ ක. පරස්පර කරාම නේ 3 ඍණ ක සමාන 1 ඍණ 2යි ක. හරිද? ඒකෙන් අපිට මේ පද විහාර ගත්තොත් එහෙම ධන කෙරෙනවා සමාන ඍණ 2යි. ඒක තේසෙද? හරිද? ඔක ඊළඟ ගාන තේදරන් තියෙනවා. ඒක වරන් පදින් කරන්න පුළුවන්. දැන් අපි යමු ඊළඟට 8 වෙනි ගාන. ෆයිල් පිටි 8 වෙනි ගාන. ඒක විභාගයට ආව ගාන පරණ පාස්පේස් ගාන. හරි. උදේ තින්නේ OABC සමාන්තරාසේ මූල ලක්ෂ්‍ය කියලා දීලා තියෙනවා.
ඒ වලයි B වල කණ්ඩායම දීලා තියෙනවා C වල කණ්ඩායම හොයන්න තියෙනවා. අපි මේ විදිය පදරිත කරලා තියෙනවා. ඔය මූල ලක්ෂණ කණ්ඩායම බිඳුව බිඳුව. ඊළඟට අපිට ඒ ලක්ෂ්‍ය දීලා තියෙනවා x1 y1 B වල කණ්ඩායම දීලා තියෙනවා x2 y2 කියලා. C වල කණ්ඩායම හොයන්න තියෙනවා. අපි C කණ්ඩායම x0 y0 කියලා ගමු. හරි. අපිට දීලා තියෙනවා සමාන්තර ආශ්‍රයක් කියලා. අපි ඉදත් කරා සමාන්තර ආශ්‍රයක් නම් අපිට මේ x0 y0 කණ්ඩායම දෙක හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සමාන්තර ආශ්‍රයක ලක්ෂණ. සමාන්තර විකර්ණය කියන එක සමාන්තර විකර්ණය කියන සමච්ඡේද වෙනවා. සමාන්තර ආශ්‍රය කියන එක සමච්ඡේද වෙනවා. එතකොට මෙදුර සමාන වෙනවා. මෙදුර සමාන වෙනවා. අපි මෙන්න මේ ලක්ෂය ගමු d කියලා. එහෙනම් මේ විකර්ණ ලක්ෂය di ගන්න. එහෙම ගත්තොත් එහෙම අපිට පේනවා d වල කණ්ඩායම. අපිට ගන්න පුළුවන් OB සැලකුව. හරි. OB රේඛා සැලකුව D වල කණ්ඩායමකම මධ්‍යල කණ්ඩායම එකතු වෙදීම දෙක. හරි. එතකොට බිඳුව දාන x2 දෙක ඊළඟට එනවා බිඳුව දාන y2 වෙදීම දෙක. අපි OD සැලකුව. OD විකර්ණ සැලකුවොත් එම ඕකේ. OB. හරියට OB විකර්ණ සැලකුවොත් එම එතකොට OB විකර්ණ සැලකුවොත් අපිට D වල කණ්ඩායමකට මධ්‍ය ලක්ෂයෙන් දා S කණ්ඩායම එකතු වෙදීම දෙක කමයි කණ්ඩායම එකතු වෙදීම දෙක දරනවා බිඳුව දාන x2 වෙදීම දෙක බිඳුව දාන y2 වෙදීම දෙක එන්නේ. හරිනේ. ඒ කියන්නේ x අර දෙක y දෙක එන්නේ. x දෙකට දෙක කම y දෙකට දෙක එන්නේ. ඒක හරි. ඔතන අපි ආයෙත් AC විකර්ණ සැලකුවා. AC විකර්ණ සැලකුවොත් එහෙනම් මධ්‍ය ලක්ෂයේ D වල කණ්ඩායම වෙන්නේ නැවතත් S කණ්ඩායම එකතු වෙන x ඕඩ් දාන x එක වෙදීම දෙක. කම y නෝඩ් දාන y වෙදීම දෙක. ඕකේ. හරි. එහෙනම් D වල කණ්ඩායම මෙතනත් තියෙන D වල කණ්ඩායම AC ඕඩ් B සැලකුවම ඒ කියන්නේ මේක එන්නේ නම් මේ දෙකම එකම එකක් වෙනවා. හරිනේ. ඒකෙන් අපිට යන්න පුළුවන්. ඒ නිසා අපිට x නෝඩ් දාන x එක වෙදීම දෙක සමාන වෙනවා. x දෙක ඇද දෙක s කණ්ඩායමට සමාන වෙනවා. ඔයගෙම y නෝඩ් දාන y එක වෙදීම දෙක සමාන වෙනවා. y දෙක ඇද දෙක. y එක වෙද. එතකොට මෙතන x නෝඩ් කියන්නේ x දෙක ඍණ x එක වෙනවා. y නෝඩ් කියන්නේ y දෙක ඍණ y එක වෙනවා. ඔයනකොට c වල කණ්ඩායම වෙනවා. x නෝඩ් කියන්නේ x දෙක ඍණ x එක කම y දෙක ඍණ y එක y කණ්ඩායම වෙනවා. ඔය අපිට කණ්ඩායම දෙක ගන්න පුළුවන්. හරිද? මේක තමයි ෆන්ක්ෂන් විදිය ශීර්ෂ තන දෙලා ත්‍රික හොයන එක. අපි කෙලින්ම ඒ විතරක් විකර්ණ කියන ලක්ෂ්‍ය D කියලා ගත්තාම B වල මධ්‍ය ලක්ෂ්‍ය D ගින්ද D ගන්න පුළුවන් මේ විදිහට. හරිද? ඊළඟට AC විකර්ණ සලකලා D ගන්න පුළුවන්. ඒ ලක්ෂ්‍ය දෙකම ලක්ෂ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ කණ්ඩායම සම්පාතය වෙනවා. එහෙනම් අනුරූප x කණ්ඩායම සම්පාත කරන සහ y කණ්ඩායම සම්පාත කරන අපිට අවශ්‍ය C වල කණ්ඩායම ලබා ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට ඒකට හරි. එහෙනම් අපිට උත්තර දෙකන්නේ C වල කණ්ඩායමක x2 ඍණ x1 තම y2 ඍණ y1. ඕකේ. දැන් අපිට අවස්ථාවක් ගන්න තියෙනවා. ඔය සමාන්තර ආශ්‍රය රොම්බසයක් කරනකොට උත්තරය කරන්න. දැන් සමාන්තර ආශ්‍රය රොම්බසයක් නම් රොම්බසයක අපි දන්න සියලු පාද සමාන වෙනවා. මේ සමාන්තර ආශ්‍රය රොම්බසයක් කරනවා නම් අපිට මේ බද්ධ පාද දෙක සමාන කරවන්න දැන් මේ සමාන්තර සම්මුඛ පාද සමානනේ. මේක රොම්බසයක් කරනකොට බද්ධ පාද දෙක සමාන කරවන්න හරි. හරිනේ. එහෙනම් ඒක ලියන්න තියෙනවා. පොලිස්කර්ස් මෙම සමාන්තර ආශ්‍රය රොම්බසයක් නිසා මොකද වෙන්නේ? ඔය සමානයි AB වෙනවා. ඒකේම ඔය වර්ගය සමානයි AB වර්ගය. සමාන්තර ආශ්‍රයන් සම්මුඛ පාද සමාන රොම්බසයක් කරන සියලු පාද සමාන වෙනවා. ඒ අවස්ථාව ගත්තම හරි. ඔය සමානයි AB වෙනවා. එතන ඔය වර්ගය සමාන AB වර්ගය වෙනවා. ඔය වර්ගයනේ ඔහායේ ලක්ෂතර දුර. ඒ කියන්නේ x එක ඍණ බිඳුවේ වර්ගය ධන y එක ඍණ බිඳුවේ වර්ගය සමානයි. x දෙක ඍණ x එකේ වර්ගය අදුර ධන y දෙක ඍණ y එකේ වර්ගය. හරි ඒක එනවා. x එක වර්ගය ධන y එක වර්ගය සමානයි. x දෙක වර්ගය ඍණ 2යි x1 x2 ධන මෙතන ඉන්නේ x එක වර්ගය ධන y දෙක වර්ගය ඍණ 2යි y1 y2 ධන y දෙක වර්ගය. හරිනේ. එතකොට මෙතන x එක වර්ගයට x වර්ග වෙනවා. ඒ විදිහට මෙතන ඉන්නේ එතකොට y වර්ගයට y වර්ග වෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය උත්තරය ඉන්නේ
ඒ අතර මෙහාට ගත්තොත් නම් 2යි x1 x2 ධන 2යි y1 y2 සමාන වෙනවා. x1 වර්ගය ධන y2 වර්ග වෙනවා. හරි. අතන උත්තරේ පොඩි මේ වැරද්දක් තියෙන එක හදාගන්න x2 වර්ගයේ ධන y2 වර්ගය වෙනවා. හරි. එතන y2 වර්ගය වෙනවා. එතන y1 වැදලා තියෙනවා. හරි. ඔයදරේ එහෙනම් අපිට ඉදිරි සේවයේ මාත්‍රාක් සම්පාත කරලා ඊට පස්සේ මේ සමාන්තර රොම්බසයක් නම් බද්ධ පාද වල දිග සමාන කරාම අපිට අවශ්‍ය උත්තරය ගන්න පුළුවන්. හරි. ඒ විදිහට අපිට පළවෙනි ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒක හරි. ඊළඟට අපිට අර තියෙන්නේ සමාන්තරයේ වෘත්ත චතුරස්‍රයක් වෙනකොට. ඒ වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ වල වෘත්ත චතුරස්‍රයක ප්‍රධාන ලක්ෂණය තමයි මේ සම්මුඛ පරිපූර්ණක. මේ කොන අප්පා මේක බීටා නම් මේ පරිපූර්ණ කරන මේ දෙක එකතු අංශක පිළිදෙන්නේ. ඒක සස්වක් වෙනවා. හරි. සම්මුඛ පරිපූර්ණක වෙනවා. හරි. ඔක තමයි විශේෂම ලක්ෂණය මේ ඒකේ ඒක තමයි මෙතන පාවිච්චි කරන්නේ. දැන් අපිට අහලා තියෙන්නේ මේ සමාන්තරාශ්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙන්න අවශ්‍යතාවය. හරිද? ඒකට දැන් මේ සමාන්තරාශ්‍රය කියලා දීලා තියෙනවා. එහෙනම් මේ සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කොන සමානයි. හරිද? එහෙනම් මේක සමාන්තරාශ්‍රය නිසා අපිට ගන්න පුළුවන් CO A කෝණය. CO A කෝණය සමාන වෙනවා CB A කෝණයට. මේක සමාන්තරාශ්‍රය නිසා. මේ සමාන්තරාශ්‍රයන් සම්මුඛ කොන සමාන වෙනවා. නමුත් මේ වෘත්ත චතුරස්‍රයක් වෙනකොට සම්මුඛ කොන පරිපූර්ණක වෙනවා. එහෙනම් ඉස්සර මේ අතර මේක සමාන්තරාශ්‍රය නිසා සම්මුඛ කොන සමාන වෙනවා. ඒකින්ද CO A කෝණ සමාන වෙනවා CB A කෝණයට. ඒක එක. ඊළඟ මේක වෘත්ත චතුරස්‍රයක් වෙනකොට මේ දෙක එකතුව 180ක් වෙනවා. අසේක 180ක් වෙනවා. හරි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙලා දෙක එකතුව 180ක් වෙනකොට එක කෝණයක් පිළිම කෝණ පෙළ 90ක් වෙනවා. නේ? මොකද COM දාන්න CB. එතන දෙකයි CB. කෝණ සමාන අංශක 180යි. එයම CB කෝණය අංශක 90ක් වෙනවා. හරි. එහෙනම් එතකොට මේ කෝණ 90ක් වෙනකොට මේකත් 90ක් වෙනවා. එතන මේ දෙකත් එතන සම්මුඛ කරන මේකත් 90ක් වෙනවා. එතකොට මේ රූපය කෙලින්ම ඍජුකෝණාශ්‍රයක් වෙනවා. ඉතින් මේව ඔප්පු කර කර ඉන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ මේ ඉරෙල්ලොද්දී. ඔයාලට ගිට අපි කාටම කියන්න තියෙන්නේ මේක සමාන්තරාශ්‍රය රොම්බසයක් වෙනකොට මේ ඍජුකෝණාශ්‍රයක් වෙන්නේ. එච්චර. හරි. සමාන්තරාශ්‍රයක් මේක මේ ඍජුකෝණ මේ සමාන්තරාශ්‍රය මේ උච්චතරයක් වෙනකොට සමාන්තර උච්චතරයක් වෙනකොට ඒක මේ කෙලින්ම ඍජුකෝණාශ්‍රයක් නේ. මේක ඔක්කොම මම කරේ ඔයාලට දැනගන්න. හරිද? සමාන්තරාශ්‍රයන් සම්මුඛ කොන සමාන වෙනවා. උච්චතරයන් සම්මුඛ කොන පරිපූර්ණ වෙනවා. හරිද? මේ කාරණා දෙක අනුව මේ සියලුම කොන ඍජුකෝණ වෙනවා. ඒතර මේක ඍජුකෝණාශ්‍රයක් වෙනවා. ඒක පටන් ගන්න වඩා හොඳයි. මේක වාට ගන්න පුළුවන්. හරිද? සමාන්තරාශ්‍රය උච්චතරය නිසා එය ඍජුකෝණාශ්‍රයක් වෙනවා. හරිද? ඊළඟ ඍජුකෝණාශ්‍රයක ලක්ෂණ. ත්‍රිකෝණාශ්‍රයක මේ කොන අංශක 90 වෙනවා. ඒතර අපිට තවත් විශේෂ ලක්ෂණ ත්‍රිකෝණාශ්‍රයක විකර්ණ සමානයි ත්‍රිකෝණාශ්‍රයක. නේ? මොකද සමාන්තරාශ්‍රයේ විකර්ණ සමාන වෙන්නේ නැහැ. නමුත් ත්‍රිකෝණාශ්‍රයේ විකර්ණ වල දිග සමාන වෙනවා. හරිද? ඊළඟට රොම්බස් එකත් විකර්ණ දිග සමාන වෙන්නේ නැහැ. හරිද? මොකද සියලු පාස සමාන විකර්ණ දිග සමාන නැහැ. විකර්ණ ත්‍රිකෝණ සමාන වීමක් තමයි වෙන්නේ. හරිද? නමුත් සමාන්තරාශ්‍රයේත් විකර්ණ දිග සමාන වෙනවා. හරිද? ඒකින්ද මෙතෙන්දී වඩා පහසු අපිට මේකේ ගැටළු ඉතුරු උත්තරයට යන්න. මේක දැන් මේ දීලා තියෙන මේ සමාන්තරාශ්‍රය උද්දතරයක් කරනකොට ඒක ත්‍රිකෝණාශ්‍රයක් වෙනවා. ත්‍රිකෝණාශ්‍රයක් ඉඳ විකර්ණ දිග සමාන කරාම අපිට වඩා පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අංශකණ්ණයක් කරන මේ දුර හොයලා මේ දුර හොයලා මේ දුර හොයලා මේකේ ප්‍රතිදෘෂ්ටියෙන් අරගෙන සම්පත්තිය ගත්තත් හරි. ඒක වඩා ලේසි නේද? හරිද? එහෙනම් මේක ලියන් තියෙන මෙච්චරයි. සමාන්තරාශ්‍රය උද්දතරයක් නිසා එය ත්‍රිකෝණාශ්‍රයක් වෙයි. ඒ නිසා විකර්ණ සමාන වෙවි. OB සමාන වෙනවා අපිට AC. ඒක වෙනවා. OB වර්ගය සමාන AC වර්ගය වෙනවා. හරිද? OB වර්ගය අතර මේ ලක්ෂ අතර දුර. ඒ කියන්නේ x2 ඍණ බිඳුවේ වර්ගය ධන y2 ඍණ බිඳුවේ වර්ගය. ඒ ස්කන්ධාන්තරේ වර්ගය ධන y කණ්ඩායමේ අන්තරේ වර්ගය. ඊළඟට මෙතන කියන්නේ අපි x වලට ගෙවුවා. එතන x2 ඍණ x1 ඍණ x1. එතන ස්කන්ධාන්තරේ වර්ගය. ධන y කණ y2 ඍණ y1 ඍණ y1 වර්ගය. හරිද? එතන මෙතන එනවා x2 වර්ගය and y2 වර්ගය සමානයි කරනවා x2 ඍණ 2x1 වර්ගය. ධන y2 ඍණ 2y1 වර්ගය. හරි. ගන්න එක සුළු කරලා තියෙනවා x2 වර්ගය
ධන y දෙක වර්ගය සමානයි x දෙක වර්ගය ඍණ නිදී ගුණිත දෙගුණේ ඍණ 4යි x1 x2 ධන 4යි x1 වර්ගය ධන y දෙක වර්ගය ඍණ 4යි y1 y2 ධන 4යි y1 වර්ගය. එතකොට x දෙක වර්ගය y දෙක වර්ගය කැපලා යනවා. දැන් මේ ඍණ පද මෙහාට ගත්තම අපිට එනවා 4යි x1 x2 ධන 4යි y1 y2 සමාන වෙනවා 4යි x1 වර්ගය ධන 4යි y1 වර්ගය. මේ හතරෙන් බෙදුවම අපිට අවශ්‍ය උත්තරය එනවා. හරියට මෙතන ප්‍රතිඵලයක් එන්නේ සමාන්තරාංශයක් උර්ධචරයක් වෙනත් ඒක අනිවාර්ය යෝගාංශයක් වෙනවා. එතකොට මෙතන විකරණ දෙක සමාන කරලා අපිට අවශ්‍ය උත්තරය යන්න පුළුවන්. මේ විදිහට ගණන් කීපයක් තියෙනවා 9 ගාන එකක් හදාගන්න. හරි. ඊට පස්සේ දැනගන්න තියෙන විශේෂ තත්ත්වය ත්‍රිකෝණික කේන්ද්‍රකය කියන එක. සෙන්ට්‍රොයිඩ් කියලා කියන්නේ ත්‍රිකෝණික කේන්ද්‍රකය. හරි. ත්‍රිකෝණික කේන්ද්‍රයක අපි එදත් කරා මධ්‍යස්ථ ගණන. ත්‍රිකෝණයේ මධ්‍යස්ථය ගැන අපිට වෙන ත්‍රිකෝණයක් දීලා තියෙනවා නම් ABC කියලා. මධ්‍යස්ථය කියන්නේ යම් පාදයක මධ්‍ය ලක්ෂිත ඍෂිරිය ආකාර රේඛාවට කියන මධ්‍යස්ථයක් කියලා. මේ අපි දත් ගන්න කරා. මේ BC පාද මධ්‍ය ලක්ෂයට මේ ශීර්ෂ ආකාරයෙන් රේඛාවට කියන මධ්‍යස්ථයක් කියලා. ඒතර මේ රේඛාවේ මධ්‍ය ලක්ෂිත ආකාරම අනිත් තවත් මධ්‍යස්ථයකට ත්‍රි කරගත්තා. එතනයි. මේ මධ්‍යස්ථ තුන එක ලක්ෂ වෙනවා. ඒක අපි කියන සංගාමී වෙනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය අපි හඳුනනවා මේ මධ්‍යස්ථ සංගාමී ලක්ෂ්‍ය මේ ත්‍රිකෝණ කේන්ද්‍රකය කියලා. ජී. කරගන්න. හරිද? මේ ත්‍රිකෝණයක මධ්‍යස්ථ සංගාමී ලක්ෂ්‍ය එකේ කේන්ද්‍රක විදිහට අර්ථ දක්වනවා. හරිද? මේක දැනගෙන ඉන්න ඕනේ. ත්‍රිකෝණයක මධ්‍යස්ථ අරගෙන මධ්‍යස්ථ තුනම එක ලක්ෂයකදී හරහා යනවා. ඒ සංගාමී ලක්ෂ්‍ය ත්‍රිකෝණ කේන්ද්‍රය කියලා අපි ගන්න. හරිද? එතකොට මෙතන තවත් විශේෂ ලක්ෂණයක් තමයි කේන්ද්‍රකෙන් මේ විදිහට අනුපාත දෙකට එක වෙනවා. ඒ කියන්නේ මෙතන G කරගත්තොත් AG ට GD දෙකට එක වෙනවා. ඊළඟට BG ට GE දෙකට එක වෙනවා. CG ට GF වෙනවා දෙකට එක වෙනවා. හරිනේ. එන ත්‍රිකෝණයේ පාදවල මධ්‍යස්ථ සංගාමී ලක්ෂයේ කේන්ද්‍රක වෙනවා. ඒකේ විශේෂ ලක්ෂණයක් තමයි මේක. AG බෙදීම GD සමානයි. BG බෙදීම GE සමානයි. CG බෙදීම GF. ඔක දෙකට කම්පාත වෙනවා. හරිනේ. AG ට GD සමානයි BG ට GE සමාන වෙනවා. ඊළඟට CG ට DF එක දෙකට වෙනවා. නමුත් මේවා සමාන වෙන්නේ නැහැ. මේ අනුපාත විතරයි හරිනේ. මේ දුරවල් දැන් මෙහෙම ලකුණු කරයි කියලා මේ දුර සමාන වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඔක සම්පාත්‍ය කෝණයක් වුණොත් විතරයි. හරිනේ. එහෙනම් මේ ලක්ෂණය වැදගත් නැති තියාගන්න වෙනවා. මොකද අපිට තියෙන ඊට පස්සේ මේ කේන්ද්‍රක සම්බන්ධ ඒකක් බලමු එක විසඳන විදිය. මේක අපි දෛසිකයටත් පාවිච්චි කරනවා ඊළඟ පාඩේ දෛසිකවල. අපිට දීලා තියෙනවා මෙතන ත්‍රිකෝණික ශීර්ෂවල කණ්ඩායමක් දීලා තියෙනවා. දීලා තියෙනවා ඉවර කණ්ඩායමක x1 y1 ඉවර කණ්ඩායමක x2 y2 සිවර කණ්ඩායමක x3 y3 කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D කියලා දීලා තියෙනවා. BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D නම් එතන අනිවාර්යයෙන් මේක AD මධ්‍යස්ථයක් වෙනවා. හරි. අපිට ඉස්සරහ කරන් තියන්නේ ටික දීලා අපිට ඩිවල කණ්ඩායමක් හොයන්න තියෙනවා. හරි. ඩිවල කණ්ඩායම දැන් පාට ගන්න ලියන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම කියන්නේ D සමාන වෙනවා. එතකොට කණ්ඩායම එකතු විදිය දෙක. x2 දාන x3 බෙදීම දෙක y2 දාන y3 බෙදීම දෙක. ඔය දැන් ඩිවල කණ්ඩායමක්. හරි. ඊළඟට AD රේඛාව දෙකට කන්පාද ලක්ෂ්‍ය G කියලා දීලා තියෙනවා. හරි. ඒකට AD රේඛාව AD රේඛාව මේ පැත්තෙන් එතකොට. ඒකට අනුපාත ලක්ෂ්‍ය තමයි ඒකට G කියලා දීලා තියෙනවා. G කියන්නේ තමයි අපි කිව්ව විදිය අධ්‍යක්ෂවන G කියන්නේ ත්‍රිකෝණ කේන්ද්‍රකය. දැන් අපි D වල කණ්ඩායමක් හොයාගත්තාද නේද? අපිට ආවේ x2 දාන x3 වේදීම දෙක y2 දාන y3 වේදීම දෙක. ඔක හරි. දැන් අපිට හොයන්න තියෙන්නේ නම් G වල කණ්ඩායමක උත්තරයක ලොකු කරන් තියෙනවා. දැන් නැවතත් අපි අනුපාත ප්‍රමේය දානවා. එහෙනම් AG ට GD අනුපාත දෙකට එකක් හින්දා අපිට D ලක්ෂ්‍ය කණ්ඩායමක අනුපාත ප්‍රමේය ලියන්න පුළුවන්. ඒකට එන්නේ එකවර x1 ධන දෙක වාරයක් මෙතන කණ්ඩායමක x2 ධන x3 බෙදීම දෙක.
බෙදීම අනුපාත දෙකට එක දාන්න බෙදීම. හරිනේ. එකවරක් x1 දාන දෙකවර x2 දාන x3 බෙදීම දෙක බෙදීම අනුපාත දෙක යොදවනවා. එතන y කණ්ඩායම. එකවරක් y1 දාන දෙකවරක් y2 දාන y3 බෙදීම දෙක බෙදීම අනුපාත දෙකට එක දාන්න බෙදීම. මේ y කැපෙනවා. කැපුණාම එතකොට අපිට අවශ්‍ය උත්තරය එනවා. නංගදත් ලක්ෂණ. දැන් ත්‍රිකෝණයේ A ශීර්ෂ කණ්ඩායම x1 y1, B ශීර්ෂ කණ්ඩායම x2 y2, C ශීර්ෂ කණ්ඩායම x3 y3 නම් කේන්ද්‍රයක කණ්ඩායම කියන්නේ මේ කණ්ඩායම තුන එකතු බෙදීම තුන. ඒතර කේන්ද්‍ර x කණ්ඩායම x1 දාන x2 දාන x3 බෙදීම තුන. S කණ්ඩායම තුන එකතු බෙදීම තුන වෙනවා. y කණ්ඩායම කියන්නේ තුන y1 දාන y2 දාන y3 බෙදීම තුන. හරිද? එහෙනම් ත්‍රිකෝණයේ ශීර්ෂ වල කණ්ඩායම දීලා දෙනවා අපිට එකපාරට කේන්ද්‍රයක කණ්ඩායම ලියන්න පුළුවන්. S කණ්ඩායම වල එකතු බෙදීම තුන, අන්ත කණ්ඩායම කියන්නේ y කණ්ඩායම වල එකතු බෙදීම තුන. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. පැහැදිලිද? හරි. මේක ලක්ෂණත් මතක තියාගන්න ඕනේ. ටිකක් ගණන් හදන ගණ්ඩායමේ ඉතුරු කොටස් වලදී සල්රේඛාව දෙනකොට උත්තේ හරියද කේන්ද්‍රයක් ඇවුවොත් එහෙනම් එකපාරට මේ ප්‍රතිඵලය පාවිච්චි කරලා දාන්න පුළුවන්. කණ්ඩායම තුන එකතු වෙදී තුන කියලා පිළිම ගන්න පුළුවන්. හරි. මේක මතක තියාගන්න දාන්න. නද්දලක්ෂය කණ්ඩායමකට මේ කණ්ඩායම එකතු වෙදී දෙක කේන්ද්‍රයේ කණ්ඩායම එතකොට එන්නේ කණ්ඩායම තුන එකතු වෙදීම තුන. එනවා. හරි. මේ ප්‍රතිඵල අපිට ඊළඟටත් ඕනේ මේක තව කොටසක් තියෙනවා. හරි. මේ ටික හරි. දැන් ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ ඔගේ BC සමාන CP වෙන දෙයට BC පාදේ P දක්වා දික් කරලා තියෙනවා. BC පාදේ P ගෙන් ලක්ෂයක් දක්වා දික් කරලා තියෙනවා. මෙදුර සමාන දෙයට. හරි. ඊළඟට CA සමාන 1. CA සමාන 1 වෙන CA පාදේ Q දක්වා දික් කරලා. ඊළඟට අපිට දීලා තියෙන අනිත් එක AB සමානයි BR වෙන දෙයට. AB පාදේ R දක්වා දික් කරලා දෙනවා. හරි. එහෙනම් අපිට හොයන්න තියෙනවා PQ ලක්ෂණ කණ්ඩායම. හරි. එතකොට එහෙනම් මේ ලක්ෂයක දන්නවා මෙදුර දන්නවා මේක බාහිර ලක්ෂයක්. එතකොට ඔයගොල්ලන් පේනවා මෙන්න මේ දුර මෙදුරෙන් සමාන මේ දුර දෙකක් වෙනකොට මෙන්න මේ දුර එකක් වෙනවා. එතකොට එහෙනම් අර AB රේඛාව දෙකට එක අනුපාතයට බාහිර බෙදෙන ලක්ෂය තමයි P කියන්නේ. එහෙනම් අපි මේ බාහිර ලක්ෂය කණ්ඩායමක තෝරන සූත්‍රයෙන් අපිට එකපාරට පියවර කණ්ඩායමක් හොයන්න පුළුවන්. හරිනේ. BC සමානයි CP ට BC පාදයේ P දක්වා දික් කරොත් මේ දුර වලට සමාන වෙනකොට BP ට PC අනුපාත දෙකට එකක් වෙනවා. හරි. එහෙනම් අපිට පියවර කණ්ඩායමක අනුපාත ක්‍රමය දාලා එකපාරට යන්න පුළුවන්. එහෙනම් පියවර කණ්ඩායම කියන්නේ එතකොට අපි අනුපාත ක්‍රම ගන්න ඉස්සරහට විසාලගේ. දෙකවරක් x3 හරිනේ. දෙකයි x3 ඍණිකවරක් x1 x2 බෙදීම දෙක ඍණික. හරිනේ. අනුපාත දෙක නේද දෙක ඍණික කරන්නේ මේ පත්‍රකයි. හරි. ඊළඟට එහෙනම් පියවර මේ y කණ්ඩායම කියන්නේ දෙකවරක් y3 ऋण එකවරක් y2 බෙදීම දෙක ඍණික. හරි. ඔයාලම පියවර කණ්ඩායම දෙනවා. x3 2x3 ऋण x2 2y3 ऋण y2. හරි. ඔතන අපිට පියවර කණ්ඩායමක හොයන්න පුළුවන්. ඔයගේ තමයි තියෙන ඉතුරු ඒවා. මේක වාක්‍ය මේ බලන්න ලියන්න පුළුවන්. නැත්නම් අපිට පියවර කණ්ඩායම කරනවා නැවතත් ඔය ආකාරයට යන්න. එතකොට ඔයාලට පේනවා එතෙන්දී එන්නේ. එතකොට CQ ට Q අනුපාතය දෙකට එකක්. හරි. එහෙනම් අපිට ඒ දෙන කිව්වල කණ්ඩායමක ලියන්න පුළුවන්. එහෙනම් කිව්වල කණ්ඩායම කියන්නේ එතකොට ආපහු දෙකවරක් x1. ඒ කණ්ඩායම. හරි දෙකවරක් x1 ඊළඟ ඍණික වාරයක් ඍණිකාර මේ පැත්තේ කණ්ඩායම සුදු. බෙදීම දෙක ඍණික ආපහු වෙන්නේ දෙකවරක් y කණ්ඩායම y1 ඍණික වාරයක් y3 බෙදීම දෙක ඍණික. ඔය දෙක කිව්වල කණ්ඩායම ගන්නවා දෙකයි x1 ඍණ x3 දෙකයි y1 ඍණ y3. හරි. ඔයාකාරයට අපිට ගන්න පුළුවන් r වල කණ්ඩායමක තෙතර අනුපාතය එන්නේ මෙදුර දෙකක් වෙනකොට මෙදුර එකක් තෙතර පායින්නේ දෙක දාන්න. ඒ වගේම එතකොට අපිට r වල කණ්ඩායම දෙන්නේ මුළු දෙක වරක් x2 ඍණ
එක වාරයක් x එක මම වාට තියෙන එක. හරි. බෙදීම දෙක ඍණ එක. ආපහු එන්න. එතකොට දෙක වාරයක් y දෙක ඍණ එක වාරයක් y එක. ඍණ y එක. බෙදීම දෙක ඍණ එක. ඔයා මෙන්න අපිට මෙතනින් 2x දෙක ඍණ x එක 2y දෙක ඍණ y එක. හරිනේ. ඔය විදිහට අපිට PQR ලක්ෂ වල කණ්ඩායමක් හොයන්න පුළුවන්. දැන් අපිට ඊට පස්සේ කියලා තියෙනවා PQR ත්‍රිකෝණයේ කේන්ද්‍රක H කණ්ඩායමක් අපෝඩේ කරන්න. දැන් අපි දන්නවා ඉස්සෙල් කොටසින් කරා මේ ABC ත්‍රිකෝණය ගත්තාම A වල x කණ්ඩායම A වල කණ්ඩායමද x එක y එක B වල x එක y දෙක C වල x and y තුන නම් මේ ත්‍රිකෝණයේ කේන්ද්‍රකයේ කණ්ඩායමක් අපි G කරගත්තොත් අපිට ආවේ x එක දාන්න x එක දාන්න x තුන වේදීම තුන. අනිත් එක ආවේ y එක දාන්න y දෙක දාන්න y තුන වේදීම තුන. දැන් අපිට හොයන්න තියෙන PQR ත්‍රිකෝණයේ කේන්ද්‍රක කණ්ඩායමක් අපෝඩේ කරන්න. ඒතකොට මේ ප්‍රතිඵලය පාවිච්චි කරනවා. දැන් ABC ත්‍රිකෝණ ශීර්ෂ තුනේ කණ්ඩායමක් දන්නවනම් කේන්ද්‍රයේ කණ්ඩායම කියන්නේ S කණ්ඩායම එකතු කණ්ඩායමතර එකතු වෙදින් තුන y කාල එකතු වෙදින් තුන වෙනවා. එහෙනම් PQR ත්‍රිකෝණය ගත්තත් ඉතින් එකම සත්‍ය වෙනවා. හරිද? අපෝඩේ කරන්න මේ ප්‍රතිඵලය එතන පාවිච්චි කරනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් එහෙනම් PQR ත්‍රිකෝණයේ කේන්ද්‍රයක අපිට දෙන්න h කියලා. එහෙනම් ඉතල කණ්ඩායම කියන්නේ එතකොට P වල S කණ්ඩායමයි Q වල S කණ්ඩායමයි R වල S කණ්ඩායමයි එකවල තුනෙන් බෙදුවම හරි. හරි. මෙතන එතකොට 2x 3 ඍණ x 2 ධන 2x 1 ඍණ x 3 ධන 2x 2 ඍණ x 1 බෙදීම 3 වාගේ තමයි කණ්ඩායම. හරිද? උතරත් එන්නේ එතකොට 2y 3 ඍණ y 2 හරිද? ධන අනිත් කණ්ඩායමෙන් එතකොට 2y 1 ඍණ y 3 අනිත් එක එන්නේ 2y 2 ඍණ y 1 බෙදීම 3 හරි. තාවගේ සුළු කරොත් ඔයාලට පේනවා මෙතන 2x x නැතර x එක ඉතුරු වෙනවා. නෑ x එක ඉතුරු වෙනවා x 3 ඉතුරු වෙනවා. එතන වෙනවා x එක දාන්න බෙදීම 3 අනිත් එකනත් එන්නේ ඔයාලට පේනවා y එක දානවා y දෙක දානවා y 3 බෙදීම 3. හරි. ඔය කියන්නේ නම් මේ ඇවිල්ලා තියෙන. එතකොට අපිට ජීවන කණ්ඩායම නම් එනම් මෙතෙට වෙනවා. ඒ නිසා අපිට h සම්පාත වෙනවා ජීවිත. ලක්ෂ දෙකම කණ්ඩායමනේ. ඒක නේනම් ABC ත්‍රිකෝණ කේන්ද්‍රයක් PQR ත්‍රිකෝණ කේන්ද්‍රයක් එකම වෙනවා. හරිද? ඒකින්ද අර මේ ලක්ෂිතාව වැදගත්. ත්‍රිකෝණ ශීර්ෂයෙන් දීලා තියෙනවා නම් ඒ තුනේ කණ්ඩායම දීලා තියෙනවා නම් කේන්ද්‍රේ කණ්ඩායම කියන්නේ අනුරූප S කණ්ඩායම එකතු විදිහට තුනකම ඒ කාඩ එකතු විදිහට තුنين එනවා. ඒක මෙතන පාවිච්චි කරන්න පුළුවන් අපෝනේ. හරිද? පොල් දෙක ප්‍රොවිසලා. ඊළඟට අපිට ඔය එකම ශ්‍රේණි ගන්න ගත්තා. අපි තව දිගානක් කරලා මේක දක්වන්න මට හිතෙනවා ඒක. හරි. මේක පැහැදිලිද? මේක ඩියුට් එක නෑ. හරි. අපිට දීලා තියෙනවා ABC ත්‍රිකෝණයේ ශීර්ෂ වල කණ්ඩායම. ඒ වල කණ්ඩායමක් අපිට දීලා තියෙනවා දෙක ඍණයක් කියලා. හරිද? B වල කණ්ඩායමක් අපිට දීලා තියෙනවා B වල කණ්ඩායමක් අපිට දීලා තියෙනවා B, ඍණ 4 කියලා. හරිද? C වල කණ්ඩායමක් අපිට දීලා C ශීර්ෂ කණ්ඩායමක් අපිට දීලා තියෙනවා 3 සිම්පල් C කියලා. හරිද? A ශීර්ෂ කණ්ඩායම දෙක ඍණ එක B වල කණ්ඩායම B, ඍණ 4 සිම්පල් B C වල කණ්ඩායම 3 C කියලා දීලා තියෙනවා. ඒක අපිට මෙච්ච කොනේ කේන්ද්‍රක කණ්ඩායමක් දීලා තියෙනවා. කේන්ද්‍රක කණ්ඩායම අපිට දීලා තියෙනවා 3 කියලා. හරිද? අපිට එනම් මේ BRC වල අගයන්මක් තියෙනවා. හරිද? ඒකට කෙලිම අර ප්‍රතිඵලෙ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එන ත්‍රිකෝණයේ කේන්ද්‍රක x කණ්ඩායමක කියන්නේ එහෙනම් අපිට කෙලිම ලියන්න පුළුවන් 3 සමානනවා. මේ x කණ්ඩායම වල එකතු වෙදීම 3. දෙක දාන්න b දාන්න 3. බෙදීම 3. පෙරේන 9 සමානනවා. 2 5 දාන්න b සමාන 4. හරිද? අර ප්‍රතිඵලෙ පාවිච්චි කරා. කේන්ද්‍රක කණ්ඩායම දෙන්න කේන්ද්‍රක x කණ්ඩායම කියන්නේ ශීර්ෂවල x කණ්ඩායම තුනේ එකතු වෙදීම 3. ඒ දෙයට y කණ්ඩායම කියන්නේ ශීර්ෂවල y කණ්ඩායම වල එකතු වෙදීම 3. ඍණ 1 ඍණ 4 ඍණ 1 දාන්න ඍණ 4 අනසි බෙදීම 3.
දෙක අපිට සීවා ගන්න පුළුවන්. හරි. ඔය දෙක ගන්න පුළුවන්. ඒක ප්‍රතිවලේ පාවිච්චි කරන්න පුළුවන් ආකාරය. හරි. ස්කන්ධාගේ ජීවිතවල වයි කණ්ඩායමේ ජීවිතවල හරි. ඒක කම්පියුටර් පාවිච්චි කරන්න ඔය විදිහම ගන්නක් ටිකුට් එකේ හිට උද ගන්න. අපි කරු ගන්නට පල්ලෙහා ගන්න. ඒක උඩ කරලා බලන්න. හරිද? අර අපි කළා ඇත්තේ x අක්ෂය මත ලක්ෂයක් පිටරනවා නම් මොකද වෙන්නේ? ඒ කණ්ඩායමේ x ඩොට් බිඳුව විදිහට. නේද? y අක්ෂය මත පිටරනවා නම් ඒ කණ්ඩායමේ බිඳුව y නෝට් වෙන විදිහට. ඒ ලක්ෂණ පාවිච්චි කරලා අද ඔයාලා මේක උත්තර දීලා තියෙනවා. හරිද? ඒක කරන්න බලන්න. වෙන කේන්ද්‍රයක ගන්න හරියි. ඊට පස්සේ තවත් කොටසක් වෙනවා මේ අන්තර්පූර්ත කේන්ද්‍රය. හරි ඉන්සෙන්ටර්. ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක. හමුන ලක්ෂ්‍ය අන්තර්පූර්ත කේන්ද්‍රය කියලා කියනවා. මේක සාමාන්‍ය වෙල නිර්මාණය කරලා තියෙනවා. හරි. දැන් මෙතන අපිට මේ දේ විසිටි කෝණයක් දීලා තියෙනවා. ඒ කෝණේ අභ්‍යන්තර සමච්ඡේදක B कोण अभ्यास समानते का C कोण अभ्यास समानते का जातात इतर मी कोण दे समान आहे मेरे का समान आहे मेरे का एवं समान आहे ते समानते हमें लक्ष्य रखेना अंतर्भूत केंद्र का अरे वो लाना मतलब क्या थी इधर से अंतर्भूत केंद्र ला मैं त्रिकोणीय पादों लंब के अंदर तेरे में मैंने लंब दूरवांटे का समान है मैं क्या करेगी ना अरे मैं लंब के अंदर लंब दूर समान है ना मैंने मेदुरा भी कहना अंतर्भूत आ रही है इधर मैं මේ අයි කේන්ද්‍රය වෙන මෙදුර අරේන වෘත්තයක් අඳොත් ඒ වෘත්තය ඔය විදිහට යනවා. මේ නිර්වාණ වල සාමාන්‍ය පෙළ කරලා දෙනවා. මේ ප්‍රතිඵල කණ්ඩායම ජාමතිය දවන. ඒ මෙදුර අන්තර් වෘත්තය අරේන. හරිද? දැන් ත්‍රිකෝණයක ශීර්ෂ මේ කෝණවල අභ්‍යන්තර සමච්ඡේදයක හංගුන් ලක්ෂ්‍ය අන්තර් වෘත්ත කේන්ද්‍රය කියලා කියනවා. ඉන්සර්ට්. හරිද? ඒකට ඒකම මේ අන්තර් වෘත්ත කේන්ද්‍රවල පාදවල තියෙන ලම්බ දුර තමයි අන්තර් වෘත්තය අරේ ගන්න. ඒක ඔයගොල්ලෝ මතක ඇති. හරිද? දැන් ප්‍රසාරණ කරගන්න පුළුවන්. හරිද? අපිට දැන් ඕක සම්බන්ධව ජ්‍යාමිතික ප්‍රතිඵල ගන්න ඒක ඒ ජ්‍යාමිතික ප්‍රතිඵල ඔයගොල්ලන්ට සාමාන්‍ය කරලා කළා නැහැ. ඒක මම එකක් කළාම ඒ ගන්න ගැටලු විසඳනවා. හරි. මේ වගේ. අපිට ගත්තත් උතන 12 වෙනි ගන්න. ඉහත ABCD කොනේ කියන අර ඉස්සර කොටසේ ABCD කොනේ මේ ගන්න වෙන්නේ. ඉස්සර කොටසේ උතන ඉහත කියන්නේ මේ 10 වෙනි ගන්න. හරි. ඉහත 10 වෙනි ගැටලේ ABCD කොනේ කියලා කියන්නේ. දැන් මෙතන ABCD කොනේ දීලා තියෙනවා අපි පළවෙනි කොටස බලමු ඉස්සෙල්ලා. හරි. අපිට දීලා තියෙනවා BC පාද දිග සිම්පල් A. C පාද දිග සිම්පල් B කියලා දෙනවා. AB පාද දිග සිම්පල් C කියලා දීලා තියෙනවා. හරි. දැන් අපිට කියලා තියෙනවා ඒ කොනේ අභ්‍යන්තර සමච්ඡේදයේ BC පාද D වලදී හමනවා කියලා. මේ කොනේ අභ්‍යන්තර සමච්ඡේදයේ BC පාද D වලදී හමනවා කියලා දීලා තියෙනවා. ඒක මේ කොන් දෙක සමානයි. මේ කල්පනා මේකත් අල්පයි. හරිද? අපිට සමතක් කරන්න නම් ගන්නකොට මේක එනම් ඒ විදිහට ඒ විදිහට කියලා. හරි. අපි දැනට මේක අල්පයි. ඕකේ. හැබැයි දැන් මේකට සමච්ඡේදනය කරා මේක මෙතන හම වෙනකොට මේක ලම්බක වෙන්නේ නැත්නම් මේක සමච්ඡේද වෙන්නේ නැහැ. හරිනේ? ඒක වෙන්නේ මේක මේ පාදයේ සමානවත් නම් ලම්බකත් වෙනවා. හරිනේ? සමච්ඡේදනත් වෙනවා. නමුත් මේක ඕනම දෙකකට. ඒකෝට මේකට සමච්ඡේදන රේඛාව මෙතන හම වෙනවා මෙතන අංශක අමු වෙන්නේ නැහැ. ඒක වර්ධ ගන්න එපා. ඕනම දෙකෝනේ. ඕකේ. හරිනේ? දැන් අපිට උපක්‍රම තියෙනවා. ඔතෙන්දී BD DC සමාන C ට B කියලා. මේ BD ට DC අනුපාතය සිම්පල් C ට සිම්පල් B අනුපාතයකට වෙනස් වෙනවා. මේක දැනගෙන ඉන්නකොට ඒ ලෙවල් විශේෂයෙන් සිද්ධාර්ථ ගණන් හදනකොට පදයක් ප්‍රතිපලය. හරි. එළිම පාවිච්චි කරන්න පුළුවන්. මේ කොනේ අපේ සමච්ඡේදක මේ පාද D වලදී හැම වෙනවා නම් මේ පාද දිග C මේක B නම් මේ BD ට DC අනුපාතය C ට B අනුපාත සමාන වෙන කෙනෙක් තමයි උපකරණ තියෙන්නේ. ඒකට පොඩි ජාතික නිර්මාණයක් ඕන. අපි කරන්නේ මේ D රේඛාවට සමාන්තරව CR රේඛාවක් අඳිනවා. දීර්ඝ සමාන්තර CR රේඛාවක් ඇඳලා ඒක මේ දික්කල දිය හැම ලක්ෂ්‍ය අපි ගන්නවා E කියලා. හරිනේ. නිර්වාණය එතකොට D රේඛාවට සමාන්තරව අපි CR රේඛාවක් අඳිනවා. ඇඳලා B රේඛාව දික් කරාම ලක්ෂ්‍ය අපි E කියලා ගන්නවා. හරිනේ. අපේ නිර්වාණය එතකොට මේ දෙක සමාන්තරව දාන්නේ මේක දික් කරාම ලක්ෂ්‍ය E කියලා ගන්නවා. ඒක ගත්ත හැටිය ඔන්න මේ රේඛාව දෙක සමාන්තරින්ද මේ කොනේ අල්පන මේක අල්ප වෙනවා. ඒක අන්තරකෝ. මේක අල්පන මේක අල්පන අනුරූප කෝණ. හරිනේ. මේ සමාන්තර මේක එක අනුරූප කෝණ වෙනවා. එතකොට මේ දෙක සමානින්ද මෙන්න මේ පාද දෙක සමානයි. අපේ නිර්වාණය.
හරිනේ. එහෙනම් ඒකන හම්දල් සමාජයේ විශ්වාස දීව දිහාම එන්නේ. ඒ විදිහට සමාන්තර සියහර රේඛාවක් කරලා ඒක දික්කල දිහාම ලක්ෂයක් ඊ කියලා ගන්නවා. හරිනේ. ඒව ගත්ත හැටි මේ කොන් දෙක සමාන වෙනවා. ඒක අන්තරකොට මේ කොන් දෙක සමාන වෙනකොට මේ කොන් දෙක සමානට මේ පාද දෙක සමාන වෙනවා. ඔය ප්‍රතිඵලය ඔතන ගන්න පුළුවන්. හරි. එවනම් එතකොට දැන් ඊළඟට ඔයගොල්ලෝ සමරූප ත්‍රිකෝණ පිළිබඳව මේ සම්බන්ධව අහලා තියෙනවා. දැන් ඒ විදිහට BC පාදයේ PQ පාදයට සමාන්තර නම් AP ට PB අනුපාතය සමාන නම් AQ ට QC අනුපාතය වෙනවා. මේවා නම් මතක තියෙනවා. හරිද? ඒ නැත්නම් අපිට මේ ත්‍රිකෝණේ සමකෝණය. මොකද මේ කෝණ සමානයි. මේක සමානයි. මේ කෝණ පොදු වෙනවා. මේ ත්‍රිකෝණ දෙක සමකෝණද සමරූප වෙනවා. ඒතර අනුරූප සමානුපාතිකතාවයෙන් වෙනවා. පොඩි ත්‍රිකෝණෙන් AP බෙදීම. ලොකු ත්‍රිකෝණෙන් AB. සමාන පොඩි ත්‍රිකෝණෙන් AQ බෙදීම. පොඩි ත්‍රිකෝණෙන් අපිට එන්නේ AC. හරි. ඕකේ. දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් ඒ නිසා අපි අනුපාත සමානුපාත කියලා මුලදී කරා කොටස. එයාට B සමානයි C යට D නම් A බෙදීම B නේ සමානයි C බෙදීම D නේ C කියලා මේ ප්‍රතිවලක් අපි කරලා ඇත්තේ. හරිද? සම්මිතියවල සූදානමේ අභ්‍යාසයේදී කරලා ඇත්තේ. එයාට B සමානයි C යට D නම් A බෙදීම B නේ සමාන නම් C බෙදීම D නේ C. ඒක ප්‍රතිඵල ජනක පෙරේනවා. AP බෙදීම A B නේ AP. නිකල් අඩු කරනවා. ලවය අඩු කරනවා. මෙතන එනවා AQ බෙදීම AC ඍණ AQ. මෙතන එනවා AP බෙදීම AB ඍණ AP. ඒතර AB වලින් AP අඩු කරොත් එන්නේ BP. සමාන වෙනවා AQ බෙදීම AC ඍණ AQ කියන්නේ QC. හරිද? ඔතන කොහොමද කරන්න පුළුවන්? ඔයගොල්ලන්ට එකපාරටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ABC කොනේ BC සමාන්තරව PQ ඇඳලා තියෙනවා නම් එතකොට AP ට PV අනුපාතය AQ ට QC අනුපාතයට සමානයි. ඒක පාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මම උපකරණය කරේ. සමරූපී නම් මේ ප්‍රතිඵල එනවා. ඊට පස්සේ මේ කොටස අනුව මේ විදිහට ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ අපි ගල්ලා ඇත්ත. හරි. එහෙනම් මම දැන් ඒක මෙතනදී පාවිච්චි කරනවා. දැන් අපේ නිර්මාණය අනුව මේ දෙක සමාන්තරයි නැන්ද? එහෙනම් එතකොට මේ රේඛා දෙක සමාන්තරින්ද අපි ලියන්න පුළුවන් AD සමාන්තරයි C ඉඳ අපි ලියන්න පුළුවන් BD ට DC අනුපාතය. මේ රේඛා දෙක සමාන්තර නම් BD ට DC අනුපාත සමාන නම් BA ට AE අනුපාත වෙනවා. හරි. BD ට DC අනුපාතය BA ට AE අනුපාත සමාන නමුත් අපි දන්නවා මෙතනින් AE සමාන නම් ජාමිතියෙන් AC අපේ නිර්මාණය. හරි. එයන් වෙනවා අපිට BD ට DC අනුපාත සමාන BA ට AE වෙන දාන්න අපේ AC. හරි. අපි සම්මත කරනවා BA දිග C වෙනවා. හරි විතර C වෙනවා. AC දිග B වෙනවා. හරි. එහෙනම් මේ කොන සමච්ඡේදනය වෙනවා නම් මේ සමච්ඡේදක මේ සමුපාදයෙන් වල සිදී නම් BD ට DC අනුපාතය C ට B අනුපාත සමාන වෙනවා. ඒ උදාහරණයක් විදිහට අපිට මේ විතර ආයේ විතර හතක් විතර තියෙනවා. එතකොට BD DC අනුපාතය වෙන 5ට 7. මේ පැත්තට ගන්න එපා. BD ට DC ආව මේ පැත්තේ කට ගන්න. BA ට AC. BD ට DC සමාන නම් BA ට AC වෙනවා. හරි. ඔක වාක්‍ය කරන්න උපකරණ නම් ඔයගොල්ලන්ගේ අහන්නේ ජ්‍යාමිතිකව. නමුත් ත්‍රිකෝණමිතියදී අපි ත්‍රිකෝණික ලක්ෂණ පාඩම කරනවා මේක ඔපුලින් කරනවා. සම්පූර්ණයෙන්. සයින් ඉතිවල. හරි. ඒක මම නැවත මතක් කරන්න. දැනට ඔයගොල්ලන්ට මේක මේ පාවිච්චි කරන්න ගණන් ගැටලුවකට කොන සංකේත දාලා. හරියට මේ කොන සංකේත නම් BD DC සමාන B ට AC අනුපාතය වෙනවා. හරි. හරි. දැන් බලමු අපිට ගැටලුව. ඔතන තියෙන්නේ ඉහත ABC ත්‍රිකෝණය කරන තන ඔය 10 වෙනි ගාන නේද? 10 වෙනි ගාන ABC ත්‍රිකෝණ මොකද ඒ කණ්ඩායම පාවිච්චි කරන්නේ. කණ්ඩායම x එක y එක. d වල කණ්ඩායම x දෙක y දෙක c වල කණ්ඩායම x තුනයි. ඔකේ. හරි. අපිට මෙතන දීලා තියෙනවා පාදවල දිග අර විදිහට BC කියන්නේ A එතන C මේක B. ඊට පස්සේ ඒකෝනේ අබැලන්ස් BC පාදේ D වලට හම වෙනවා. එහෙනම් BDC සමාන C ට බිග දැන් අපි කරලා ජාමිතිකව. හරිනේ. අපි දිලේ ත්‍රිකෝණ දිග තොප්පු කරනවා.
හරියට දැන් මේක මෙතන අපි කරදර මේකෝදේ සමානයි. සාමාන්‍යයෙන් අපි ත්‍රිකෝණමිතියේදී ත්‍රිකෝණයක් ගත්තොත් අභ්‍යන්තර කෝණ දැන් මේ ABC ත්‍රිකෝණය සම සම්මුති ත්‍රිකෝණය ගන්න. ඒතර මේ කෝණය A කියලා සංකේත කරන්නේ. මේක B කියලා සංකේත කරන්නේ. මේක C කියලා සංකේත කරන්නේ. ඒකිට මේ සමච්චය නටුවන් එක පාවිච්චි කරනවා. A බෙදීම දෙක A බෙදීම දෙක සංකේත උඩට පුරුදු වෙනවා. ඒක සංකේත කරනවා. බාහිර කෝණය නම් 180 නේ ඒවට ගන්න 5 නේ කියලා. හරිනේ. එහෙනම් ඔව්. දැන් පළවෙනි ප්‍රතිඵල ඔප්පු කරන්න. අපිට දැන් හොයන්න තියෙන BD/BC අනුපාතය C/B කියලා අපි ඔප්පු කරා. මේ ඒතර අපි දැන් ඔප්පු කරා BD/BC අනුපාතය C/B කියලා. ඒක අපිට D වල කණ්ඩායම් එකපාරට හොයන්න පුළුවන්. නේද? එහෙනම් පිළිම D වල කණ්ඩායම් කරන්නේ BD ට DC සමානයි C ට B නිසා. පිළිම අපිට D වල කණ්ඩායම් කියන්නේ ඒක අනුපාත ක්‍රමයෙන් B වාරයක් x2 ධන C වාරයක් x3 බෙදීම B/C අනිත් එකනේ B වාරයක් y2 ධන C වාරයක් y3 බෙදීම B/C වෙනවා. හරි. කොහොමද ප්‍රතිඵල? ඒ නේද මේ ජ්‍යාමිතික ප්‍රතිඵලය ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවා. ඒතර ඒක හරි. ඊළඟට අපිට තියෙන්නේ ආපස්සරයක් B කෝණය අභ්‍යන්තර සමාන්තරය. එන්න මේ B කෝණය අභ්‍යන්තර සමාන්තරය මේ පාදේ අයිවල යනවා. ඒක තමයි එතම අතර මේක B බෙදීම දෙක වෙනවා සමතන් කරනවා. B බෙදීම දෙක වෙනවා. ඒතර මේ රාන්තරුත කියන පොඩ්ඩක් හැම වෙලක් ලක්ෂය. හරි. හරි. දැන් අපිට අපි D වල කණ්ඩායම් හොයාගත්තා මේකනේ. මෙත් මෙතන කණ්ඩායම් අපි දන්නවා. D වල කණ්ඩායම් දන්නවා. EX1 ධන CX3 බෙදීම B/C අන්ත එකනවා. BY2 ධන CY3 බෙදීම B/C. ඒක අපි ඔප්පු කරා. D වල කණ්ඩායම්. දැන් අපිට I වල කණ්ඩායම් හොයන්න ඕනේ. ඒකට A වල කණ්ඩායමත් අපි දන්නවා. දැන් D වල කණ්ඩායම් හෙව්වා. ඉතින් I වල කණ්ඩායම් ගන්න AIට ID අනුපාතයක් දන්නේ නැහැ. අන්න ඒක හොයාගන්න වෙනවා. හරිද? AIට ID අනුපාතය. දැන් අපි මෙතන ඉස්සෙල්ලා ප්‍රතිඵලයක් කරා. මේ ගොන සමච්ඡේදන වෙනවා නම් මේ රේඛාව මේ පාදයේ දිගට යන වෙනකොට BD ට DC සමාන B ට AC. එහෙනම් මෙතන සමච්ඡේදන වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා ක්‍රමය අනුව අපිට දැන් ගන්න පුළුවන් දැන් මෙතන මේ ගොන සමච්ඡේදනකොට මේ රේඛාව වෙන I වලදී නම් AIට ID කියන්නේ AB ට BD වෙනවා. හරි. එහෙනම් අපිට ලියත ඉහත ප්‍රතිඵලය අනුව B කෝණ සමච්ඡේදයේ මේ පාදයේ I වලදී හැමෙන්නේ අපිට ලියන්න පුළුවන් AIට ID සමාන වෙනවා AIට ID සමාන වෙනවා ABට BD. හරි. ඒක දෙනවා භාවිත කරන්න පුළුවන් දැන්. මේ කොනේ අපේ සමාන්තරයේ මේ පාදයේ යම් වෙනවා නම් AIට ID අනුපාත වෙනවා ABට BD අනුපාත වෙනවා. දැන් අපිට AIට ID වань තියෙන AB නම් අපි දන්නවා C කියලා. මෙතන C වෙන්නේ නැහැ. මේ අනුපාතයක් තියෙනවා. ඒක කරද්ද ගන්න එපා. හරිද? මෙතන අපිට එන හොයාගන්න වෙනවා. හරිද? මෙතන C වෙන්නේ නැහැ. අපිට BD හොයන්න පුළුවන් මේක මේ පොඩි ගන්න. B C මෙතන D මේ අනුපාතය C ට B. මේ දුර අපි දන්නවා ඒකද. සම්පූර්ණ දුර ඒක දීලා තිබුණා. හරිද? අපිට BD හොයාගන්නවා. කොහොමද BD හොයන්නේ? BD දුර දැන් මේ අනුපාතය C ට B නම් මේ දුර කියන්නේ C ධන B වලින් C පංගුවක්. මේ කියන්නේ C ධන B වලට B පංගුවක්. මේ පොඩි උදාහරණයක්. මේ රේඛාවේ දිග 14ක් කියලා දීලා තියෙනවා. මේ අනුපාතය 3:4යි. මේ දිග කීයද? මේ දිග හොයන්න ඕකම සාමාන්‍ය පෙළ වල කරේ. 14 වැඩි කරනවා. මේ අනුපාත දෙක තුන 7යි 7 පග 3යි. එතකොට හරි. ඕක තමයි මෙතනත් දාන්න. මේ දුර විතරනේ C ට B වෙනවා. මේ දුරේ නම් BD දිග කියන්නේ. එතකොට ඒ මුළු දුර වැඩි කරනවා. C ධන B වලින් C පංගුවෙක්. හරි. මොකද මේ දුර C ට B නම් මේ දුර කියන්නේ C බෙදීම C ධන B වෙනවා. මේක B බෙදීම C ධන B වෙනවා. ඒකෙන් එතකොට අපිට කෙලින්ම මේක A වැඩි කරාම C බෙදීම C ධන B වලින් මේ දිග එනවා. හරි. එතකොට එහෙනම් BD දුර එන්නේ මෙතෙන්දී ඔව්. AB කියන්නේ එතකොට අපි දන්නවා එතෙන්දී AB දුර එන්නේ C බෙදීම උතන BD දුර එන්නේ. එතකොට මේක AC බෙදීම පිටන්න මේ ප්‍රතිඵල පාවිච්චි කරනවා. හරි. ඊට උදේට මාරු වෙනවා CTC කප්ටම C වරක් නෙමෙයි පිටන්න C යට AC. ඒතර මේක තුන එක කරලා. ඒතර එන්නේ අපිට මෙතන ප්‍රතිඵලය පිටන්න C බෙදීම A. ඕකේ අන්තිමට. හරි. මේක වැඩක්. හරි. මේ දුර හොයාගන්න. එතකොට
මේ මුළු දුර C ධන B වලින් C පංගුවෙ වැඩි කරනවා. වැඩි කරා අපිට ඒක හොයාගන්න පුළුවන්. පැහැදිලිද ටික? දැන් හරි. දැන් එන්න අපිට AIට ID. AIට ID අනුපාතය වෙනකොට B ධන C ට. මේ දුර B ධන C වෙනකොට මේ දුර A. AIට ID වන්තෙන් B ධන C ට A. එහෙනම් දැන් අපිට අයවල කණ්ඩායම වල ලියන්න පුළුවන්. අයවල S කණ්ඩායම එතකොට A වාරයක් x1 ධන B ධන C වාරයක් හරිද? වාරයක් මෙතන S කණ්ඩායම bx2 ධන cx3 වැඩි B ධන C ඔය S කණ්ඩායම කම වේදනම ඔය කණ්ඩායම A වාරයක් y2 ධන B ධන C වාරයක් එතන අපිට y කණ්ඩායම B y2 ධන C y3 වෙදීම B ධන C හරි ඕකේ එතකොට ඔන්න පේනවා මෙතන දැන් අනුපාත ප්‍රමේය දන්නේ ඒ ඉවල x කණ්ඩායමකට කියන්නේ x1 ධන B ධන C වාරයක් එතන x කණ්ඩායමකාවේ bx ධන cx ධන B ධන C බෙදීම අනුපාත දෙක එකතුව ගන්නවා. එතන ඒ ධන B ධන C විතර එනවා. හරි. එතනත් ඒකයි. එතකොට ඒ වාරයක් x1 ධන B ධන C වාරයක් bx ධන cx ධන B ධන C. එතන B ධන C B ධන C කපේනවා. එතනත් ඒ ධන පදයේ ඒ ධන B ධන C වෙනවා. හරි. එතන අපිට අවශ්‍ය උත්තරය මේක. cx ධන බෙදීම ඒ ධන B ධන C කම AY1 ධන BY2 ධන CY3 බෙදීම ඒ ධන B ධන C වෙනවා. හරි. ඔය දේ අපිට අවශ්‍ය උත්තරය ගන්න පුළුවන්. ඒක අපිට මේ අනුපාත බෙදීම කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. මේ උත්තරේ පාවිච්චි කරන්න යනවා කරන්නේ අන්තර්ගත කේන්ද්‍රය හොත් ඒක. සියසුදු දන්නවා. හරි. අර ඉස්සෙල්ලා එකම පාවිච්චි කරන්න පුළුවන් කේන්ද්‍රයක මෙතන අර අනුපාත බෙදීම කියන එක පාවිච්චි කරලා අනුපාත වාගෙන ඔයගලන්ට උත්තරයට යන්න පුළුවන් ගන්න හදන්න. හරි. විශේෂයෙන් අර ජාමිතික ඔප්පුරීම ප්‍රතිඵලය මතක තියාගන්න ජාමිතික ඔප්පුරීම ඔයගලන්ට අදාළ වෙන්නේ නැහැ. අපි සයිනිතියටත් ඒ ගන්න කරනවා. අපි තව එකක් කරලා ඒක අවසන් කරමු. ඊළඟට අපි ඒක තව ගන්න. හරි මේක වෙන්නේ. එතන අපිට දීලා තියෙනවා ABCD කෝණේ ඒවල කණ්ඩාංක 1 2 බිවර කණ්ඩාංක ඍණතර ඍණ 1 සිවර කණ්ඩාංක ඍණ 4 14ක හරිනේ ABC පාදවල දිග හොයන්න තියෙනවා ඒක කොහොමද AB පාද දිග අතර AB වර්ගය S කණ්ඩාංක අතරේ වර්ගය 1 ඍණ 3 1 ධන 3 වර්ගය ධන 2 ධන 1 වර්ගය එතකොට එතකොට 9 16 ධන 9 3 25 එතකොට AB කියන්නේ 5 හරිද ඊළඟට AC වර්ගය කියන්නේ එතකොට 1 ඍණ එතකොට 1 ඍණ එතකොට 1 ධන 4 වර්ගය ධන අන්තිම කියන්නේ 2 ඍණ 14 වර්ගය ඍණ එතන 25 මෙතන 147 169 එතන AC සමානයි 13ක් හරි ඒක හරි ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියලා දෙනවා BSc කෝණ ABC ත්‍රිකෝණ ඒ කෝණේ අභ්‍යන්තර සමච්ඡේදය කියලා. මේ ඒ කෝණ සමච්ඡේදක රේඛාව මේ පද දිග දිගම වෙනවා. ඒක සමානයි. අපිට බලන්න තියෙන්නේ මේ දිගට කණ්ඩායම. ඒතර අර ප්‍රතිඵලය ඕනේ. මේකට සමච්ඡේද වෙනවා නම් BD ට DC අනුපාතය ඒතර ඒක ලියන්නේ කෙලිම ජ්‍යාමිතියෙන් BD ට DC BD ට DC සමාන නම් BA ට AC. හරි. ඒ නම් තමයි BA දැන් හොයලා තියෙනවා. පහයි. AC ගන්න 13. එතකොට BD ට DC අනුපාතය ගන්න. එහෙනම් අපිට අවශ්‍ය උත්තරයට යන්න පුළුවන්. දැන් මෙතෙන්දී BD DC අනුපාතය පහට 13ක් වෙනවා. එහෙනම් අපිට කෙලිම දිවල කණ්ඩායම කියන්නේ 13 වාරයක් ඍණ 3 තන පහ වාරයක් ඍණ 4 බෙදීම අනුපාත දෙක එකතුව හරිද 13 වාරයක් 5 ඔය කණ්ඩායම විතර 13 වාරයක් ඍණ 1
ධන පහ වාරයක් 14. බෙදීම 13 ධන 5. හරි. එහෙනම් මේ අනුපාතය අපි දන්නවනේ පිළිම මේ අනුපාත ප්‍රමේයද අපිට ඩී කියලා කණ්ඩායම් හොයන්න පුළුවන්. එතකොට BGDC 813ක් ඉදලා හරි මෙතන ඉන්නේ ජාමිති BGDC ගන්න මෙදුර අපිට ආවේ ඒ විදුර පහින් මෙදුර 13. ඒතර 513 ඉන්නේ. හරි. එහෙනම් ඒතර ඩී කියලා කණ්ඩායමක් පාස් එක හොයන්න පුළුවන්. 13 වාරයක් ක්‍රියාතුන අන 5 වාරයක් ක්‍රියා අතර බෙදීම මේ අනුපාත එකකට 13.5. එතන වයි කණ්ඩායමේ 14 වාරයක් ක්‍රියා එක ගන්න 5 වාරයක් 14 බෙදීම 14.5. ඔය සුළු කරන්නේ කණ්ඩායම.